හොඳයි ළමයි. මේ වීඩියෝ කරා මම බලාපොරොත්තු වෙනවා continuous probability distributions පිළිබඳ සාකච්ඡාව ආරම්භ කරන්න. ඒ යටතේ මුලින්ම පොදුවේ ඕනෑම continuous distribution එකකට අදාළ general concepts කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි. එතකොට දැන් probability distributions ගත්තාම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට කැඩෙනවා. ඒ තමයි discrete distributions සහ continuous distributions විදියට. දැන් discrete distributions හැදෙන්නේ discrete random variable එකක් අනුපත්යෙන්. එතෙන්දී මේ discrete random variable එකේ ස්වභාවය මොකද්ද? එතන එන්නේ discrete value. ඒ කියන්නේ වෙන් කරලා දක්වන්න පුළුවන් value set එකක් එන්නේ. කියන්නේ පූර්ණ සංඛ්‍යා තමයි ගොඩක් වෙලාවට එන්නේ. දැන් binomial distribution එක්කලා Poisson distribution එක්කලා ඒවේ මේ random variable වල sample space වලට values මතක නම් එතන පූර්ණ සංඛ්‍යා තමයි. නමුත් continuous probability distribution එකකට හේතු වෙන්නේ continuous random variable එක. ඒ random variable වල value එන්නේ කිසියම් interval එකකට අදාළ. කිසියම් පන්ති ප්‍රාන්තරයකට අදාළ. පරාසයකට අදාළ. එතකොට ඒ interval එක තුල පූර්ණ සංඛ්‍යා සහ දශම සංඛ්‍යා කියන සියල්ලම ඒ random variable එකේ values විදිහට ගන්න පුළුවන්. ඒක මතක තියාගන්න. එතකොට ඕනෑම continuous random variable එකක් අනුපාතයෙන් තියෙනවා function එකක් අපි ඒකට කියනවා probability density function කියලා. දැන් discrete random variable එකක් අනුපාතයෙන් තිබ්බනේ අර probability mass function කියලා. ඒ distribution එකට අදාළව. ඒ probability mass function එක හරහා තමයි අවස්ථානුකූල probability අපි calculate කරන්නේ. binomial එකටත් තිබ්බා, Poisson එකටත් තිබ්බා. ඒ වගේ continuous probability distribution එක තියෙනවා ඊට related probability density function කියලා එකක්. මේ density function කියන එකේ අරමුණ තමයි මොකටද? අවස්ථානුකූල probability calculate කරන්න. හරිද? එතකොට මම අර probability distributions හඳුන්වලා දෙන මුල්ම තැනට ගියොත් එහෙම එතෙන්දි මම කිව්වා probability distribution එක අපිට දක්වන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. ඒ තමයි as a table, as a mathematical function සහ as a graph. දැන් එතෙන්දි මම කිව්වා මේ වීඩියෝ එකේදී graph type එකේ distributions හම්බෙන්නේ අපිට continuous distributions යටතේ. එතකොට දැන් සාමාන්‍ය probability distribution එක කියන්නේ මොකද්ද? random variable values සහ ඒවා ලැබීමේ probability එකම නිරූපණයකින් දක්වනවා නම් අපි ඒකට කියනවා probability distribution එකක් කියලා. ඒතර graph එකකින් දක්වනකොට කොහොමද random variable value දක්වන්නේ? ඒවැ probability values නිරූපණය කරන්නේ කොහොමද? ඒ ගැන පොඩ්ඩක් ආයෙ මතක් කළොත් graph එකකින් දක්වනකොට ඔය x අක්ෂය ඔස්සේ තමයි සාමාන්‍ය random variable values දක්වන්නේ. එතකොට මම කියන්නේ continuous random variable එක කිසියම් පරාසයකට අදාළව කිසියම් interval එකකට අදාළවනේ values තියෙනවා කිව්වේ. එතකොට සාමාන්‍ය මෙන්න මේ අඩු මාගයක් සහ වැඩි මාගයක් අතර අඩු මාගයක් තියෙනවා වැඩි මාගයක් තියෙනවා interval එකකට අදාළව. එතකොට මේ අඩු මාගය සහ වැඩි මාගය අතර එන්න පුළුවන් random variable values ටික x අක්ෂය ඔස්සේ නිරූපණය කරන්න. හරිද? එහෙම නිරූපණය කරන අතර මම කිව්වා ඕනෑම continuous random variable එකකට අදාළව probability density function කියලා එකක් තියෙනවා කියලා. හරි? එතකොට මේ density function එක තමයි මේ simple fx විදිහට හඳුන්වලා තියෙන්නේ. එතකොට ඒ simple f ට අදාළව ප්‍රස්ථාරයක් ගොඩනගා ගන්න පුළුවන්. හරිද? එතකොට x අක්ෂය තියෙනවා ඊට ඉහළින් ඒ density function එකේ ප්‍රස්ථාරය යනවා. එතකොට ඔය x අක්ෂය සහ ප්‍රස්ථාරය අතර ආවරණය වන කලාපයක් තියෙනවා. හරිද? ඔන්න ඔය ආවරණය වන කලාපයේ වර්ගඵලයෙන් ඒ අවස්ථාවන් වල probabilities නිරූපණය වෙනවා. දැන් උදාහරණයක් ඇටියට මේ x0 කියන random variable ලගේ ගත්තොත් සාධාරණ අවස්ථාව එයාට අදාළ probability එක කියලා කියන්නේ එයාගේ ඉඳන් ප්‍රස්ථාරය හම්බ වෙනකන් ලම්බකයක් යනද ලම්බකයේ සිට ඒ පන්ති ප්‍රාන්තරේ අවම අගය දක්වා ඒ කියන්නේ අවම x අගය දක්වා ප්‍රස්ථාරයෙන් ආවරණය වෙන කලාපයේ වර්ගඵලය තමයි මේ x0 ට අදාළ probability වෙන්නේ. එතකොට x0 ගේ නම් ප්‍රස්ථාරය හම්බ වෙනකන් ලම්බකයක් යනද ඒ ලම්බකයේ සිට අවසාන
x අගය දක්වා වූ ප්‍රස්ථාරයෙන් වර්ගඵල වන ආවරණය වන ඒරියා එකක් තියෙනවනේ වර්ගඵලයක්. අන්නේ වර්ගඵලයේ size එකෙන් නිරූපණය කරනවා මේ x naught අදාළ probability. එහෙමයි probability සහ random variable values මේ graph එකකින් නිරූපණය වෙන්නේ. නැවතත් අද document එකට ආවම එතකොට මෙන්න මේ probability density function කියලා එකක් තියෙනවනේ. හරි. එතකොට probability density function එකකට අදාළව fulfill කරන්න ඕන කරුණු දෙකක් තියෙනවා. හරිද? ඒක හරියට අර discrete වල discrete distribution එක fulfill කරන්න ඕන කරුණු දෙකක් තියෙනවා. ඒහා සමපාතව continuous distribution එක ඒ density function එක අනුපාතයෙන් කරුණු දෙකක් තියෙනවා. දැන් discrete වල කිව්වා individual probability value එකක් ගත්තාම ඒක හැමතිස්සෙම 0.1ක් කියන interval එකේ තියෙන්න ඕනේ කියලා. ඒ අතරතුර අගයක් වෙන්න ඕනේ කියලා. ඒ වගේ continuous වලට අපහම අපි කියන්නේ probability density function එක හැමතිස්සෙම ඒ හරහා එන අගයන් බිඳුවට විශාල හෝ සමාන වෙන්න ඕනේ කියලා තමයි කියන්නේ. ඒක හරියට discrete වල මෙන්න මේ rule එක හා සමපාත. හරි? දෙවැනි කාරණය දැන් discrete වල අපි කිව්වා සියලු probabilities වල එකතුව එකයි කියලා. ඒ කියන්නේ total probability එකයි කියලා කිව්වනේ. ඒ වගේ continuous වලට ආපුවම අපි කියන්නේ probability density function එක. හරිද? probability density function එකේ හරහා එන සියලු මගයන් වල එකතුව එකක් වෙන්න ඕනේ කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? මෙහෙම. දැන් probability density function එකට අදාළව ප්‍රස්ථාරයක් ගන්න ඉන්න පුළුවන්. මෙන්න මෙහෙම. ඒතර ඔය ප්‍රස්ථාරය හම්බෙන අවම x අගයක් තියෙනවා. x අක්ෂයේ හම්බෙන අවම x අගයක් තියෙනවා. හරිද? ප්‍රස්ථාරය x අක්ෂයේ හම්බෙන අවම මේ උපරිම x අගයක් තියෙනවා. ඒතර අවම x අගයක් තියෙනවා උපරිම x අගයක් තියෙනවා. හරිද? එතකොට මේ අවම x අගය distribution එකකින් distribution එකට වෙනස් වෙනවා. උපරිම x අගය distribution එකකින් distribution එකට වෙනස් වෙනවා. හරිද? පොදුවේ මට අවමය දක්වන්න පුළුවන් ඍණ අනන්තයක් විදිහට. ඍණ අනන්තය කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? මේ සිනාරියෝ එකේ තියෙන අවම random variable value එක. අවම x අගය. ධන අනන්තය කියන එකෙන් අදහස් කරන්නේ මේ සිනාරියෝ එකේ තියෙන random variable එකේ තියෙන උපරිම x අගය. හරිද? ඒක තමයි සංකේතවත් කරන්නේ. එතකොට මේ ප්‍රස්ථාරයක් එන්දම අවම x අගය සහ උපරිම x අගය අතර හැදෙන්නේ. x කියන්නේ මෙතන random variable එක. හරිද? එතකොට ප්‍රස්ථාරයෙන් ආවරණය වන කලාපය ආරම්භ වෙනවා අවම x අගයෙන් අවසන් වෙනවා උපරිම x අගයෙන්. එතකොට මේ අවම x අගයත් උපරිම x අගයත් අතර සමස්ත ප්‍රස්ථාරයෙන් ආවරණය වන කලාපයේ ඒරියා එකේ size එක ඒරියා under curve කියන එක එකක් වෙන්න ඕන. එකතුව සම්පූර්ණ එකක් වෙන්න ඕන. ඒක තමයි මෙන්න මේ රූල් එකෙන් කියන්නේ. එතකොට එයි මේ අනුකලන යූස් කරලා තියෙන්නේ. එහෙම. ඒකට හේතුව මේකයි. දැන් අපි සිග්මා සාමාන්‍යයෙන් යූස් කරන්නේ එකිනෙකට වෙන් කර ගන්න පුළුවන් සංඛ්‍යා සෙට් එකක් එකතු කරන්න නම්. ඒ කියන්නේ අපි කියන පූර්ණ සංඛ්‍යා කිහිපයක නැත්නම් පූර්ණ සංඛ්‍යා ගොන්නක එකතුව හොයන්න අපි සිග්මා නොටේෂන් එක යූස් කරනවා. කියන්නේ discrete value set එකක එකතුව හොයන්න තමයි සිග්මා නොටේෂන් එක යූස් කරන්නේ. එතකොට 1 2 3 4 වගේ. එතකොට 1යි දශම සලකන්නේ නැහැ නේ තෙන්දී. 2යි දශම සලකන්නේ නැහැ. පූර්ණ සංඛ්‍යායි. එතකොට එක ළඟ අනුයාතව පිහිටි සංඛ්‍යා හම්බ වෙනවා continuous වලට ආපුවම. ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යා ඇතුළත ඒවා අතරමැදි දශම සංඛ්‍යාවක් සලකනවා. 1.1 1.2 ඒ වගේ දශම සංඛ්‍යාවක් සලකනවා. එතකොට අනුයාතව පිහිටි සංඛ්‍යා රාශියක කියන්නේ ඉන්ටර්වල් එකක තියෙන සංඛ්‍යා සෙට් එකක එකතුව හොයන්න අපි යූස් කරන්නේ අනුකලනය කියන concept එක. integration integrate කරනවා කියන එකෙන් අදහස් කරන්නේ එකතු කරනවා කියන අදහස. එතකොට අනුයාතව පිහිටි සාධාරණ විදිහට වෙන් කරලා දක්වන්න බැරි බොහොම ස්වල්ප ප්‍රමාණයකින් වෙනස් වෙන අනුයාතව එක ළඟ පිහිටි
සංඛ්‍යා ගොන්නක. ඒ කියන්නේ කිසියම් පරාසයකට අදාළ නැත්නම් ඉන්ටර්වල් එකකට අදාළ සියලුම සංඛ්‍යාවල එකතුව හොයන්න අපි යූස් කරන්නේ ඉන්ටිග්‍රේෂන් කියන concept එක. අනුකරණය කියන concept එක. එකිනෙකට වෙන් කරලා දක්වන්න පුළුවන් සංඛ්‍යා ගොන්නක එකතුව හොයන්න අපි යූස් කරන්නේ sigma notation එක. හරිද? එතකොට අර එක ළඟ අනුයාතව පිළිටන නිසානේ මෙහෙම අපිට යා කරලා graph එකක් නිර්මාණය කරගන්න පුළුවන්. එතකොට ඒකයි මම මෙතනින් අදහස් අනුකල්පන යූස් කරලා තියෙන එක. එතකොට random variable value එකේ මේ random variable එකේ values වල අවමගියේ සිට උපරිමගිය දක්වා ආවරණය වන කලාපයේ වර්ගඵලය එකට සමාන වෙන්න ඕනේ කියන එක තමයි ඔය මෙන්න මේ පළවෙනි රූල් එකෙන් අදහස් කරන්නේ. හරිද? ඒක සමපාත වෙනවා අර discrete වල total probability එකට සමාන වීම එකට සමාන වීම. හරිද? වැඩි හිතන්න යන්න එපා. මෙන්න මෙහෙම රූල් දෙකක් තියෙනවා. density function එක අනුපාතේ. එතකොට ගණන් හදනකොට ඒ ස්ටයිල් එක ෆලෝ කරන්න. එතකොට ඔයාලට පුළුවන් මේ ගානක්ව ගොඩ දාගන්න. එතකොට වැඩි meaningful විදිහට in detail හොයන්න යන්න එපා. ඔයාලට ලොකු mathematical background එකක් නැත්නම්. හරි? මොනවද තියෙන්නේ? එතකොට මම මෙතන මේ කියලා තියෙනවා හැමතිස්සෙම මේ ඍණානන්තය කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? ඒ ඉන්ටර්වල් එකේ lower boundary එක. ඒ කියන්නේ අවම අගය. ධනානන්තය කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? හැමතිස්සෙම ඉන්ටර්වල් එකේ upper boundary එක. ඒ කියන්නේ උපරිම අගය. හරි? එතකොට මෙතන මම example එකක් දීලා තියෙනවා. හරිද? 1 by 1. හරිද? එතකොට මේකේ කියනවා කිසියම් random variable එකකට අදාළව මේ PDF කියලා තියෙන probability density function කියන එක කෙටි. probability density function එක මෙන්න මෙහෙම දීලා තියෙනවා. හරිද? මේක මම කියන්නම්කෝ. ඔය probability density function කියලා එක වර්ගයක් හම්බෙන අපි ඒක simple f වලින් තමයි දක්වන්නේ. ඉස්සරහට යනකොට අපිට හම්බෙනවා තව cumulative density function කියලා. හරිද? cumulative density මේ distribution function කියලා. cumulative distribution function කියලා. ඒක CDF කියලා කෙටියෙන් දක්වන්නේ. අපි ඒක සංකේතවත් කරන්නේ capital F වලින්. හරිද? එතකොට probability density function කියන එක තමයි simple f වලින් සංකේතවත් කරන්නේ. cumulative distribution function නැත්නම් CDF කියන එක තමයි capital F වලින් දක්වන්නේ. ඉතින් මේ simple f වලින් ඕනම දැනක දැක්කොත් එහෙනම් මෙතනින් අදහස් කරන්නේ probability density function එක. එතකොට probability density function එක දීලා තියෙනවා මෙන්න මේ. probability density function එක ඔස්සේ කියනවා value දෙකක් එනවායි කියලා. ඒ තමයි දෙකක් x සහ බිඳුව කියලා. හරිද? random variable values. හරිද? simple x වලින් අදහස් කරන්නේ capital X ගේ values. ඒ කියන්නේ random variable values. බිඳුවත් එකක් කියන interval එකේ තියෙනකොට ඊට අදාළව density function එකේ හැසිරීම දෙකක් x. density function එක දෙකක් x කියලා තමයි කියන්නේ. හරිද? මේ interval එකට පිටේ ඒ කියන්නේ බිඳුවට අඩුවෙන් හෝ එකට වැඩි ඕනෑම අවස්ථාවක density function එකේ හැසිරීම බිඳුවයි කියලා තමයි කියන්නේ. ඒතර මම කියවනේ ඕනෑම continuous distribution එකකට අදාළව කිසියම් interval එකක් තියෙනවා. random variable values දෙන interval එකක් තියෙනවා. එතකොට මේ x කියන random variable එකට අදාළ distribution එකේ interval එක තමයි මේ බිඳුවත් එකත් අතර. එහෙනම් ඒතර පළවෙනි simple a කොටස කියනවා මේ density function එක විදිහට දීලා තියෙන එක හරිද? verify කරන්න කියලා. ඒ කියන්නේ ඒකේ validity එක check කරන්න කියලා. verify whether fx is a probability density function. ඒතර validity එක check කරනකොට අපි check කරන්න ඕනේ මෙන්න මේ කරුණු දෙක fulfill වෙනවද කියලා. පළවෙනි කාරණයෙන් අදහස් කරන්නේ මොකද්ද? interval එකේ අවමගයේ සිට උපරිමගයේ දක්වා density function එකට අදාළ ඒ integration එක නැත්නම් අනුකලනය එකට සමාන වෙනවද කියලා තමයි check කරන්න තියෙන්නේ. හරිද? එතකොට මෙන්න මේක ඒ කියන්නේ මෙන්න මෙයා එකට සමාන වෙනවද කියලා check කරන්න තියෙන්නේ. එතකොට අපි යාව calculate කරමු. හරිද? එතකොට ඍණානන්තය කියන එකෙන් හැමතිස්සෙම අදහස් කරන්නේ මොකද්ද? interval එකේ අවම අගය. ඒ කියන්නේ බිඳුව.
මේ ඍණ අනන්තය දාලා තියෙන ඕනෑම පොදු අවස්ථාවකට අදාළයි. දැන් ඒක ගානකට ආවම මේ ඉන්ටර්වල් එකේ වැලියුස් වලින් රිප්ලේස් වෙනවා. ඍණ අනන්තය අවමාර්ගයෙන් රිප්ලේස් වෙනවා. ධන අනන්තය උපරිමාර්ගයෙන් රිප්ලේස් වෙනවා. කියන්නේ එකනේ. එතකොට බිඳුවත් එකක් අතර fx ගේ හැසිරීම මොකද්ද? 2x නේ. එහෙනම් මෙතන මේ fx වෙනුවට අපි 2x දාගන්න. fx වෙනුවට 2x දාගන්න. දැන් මෙතන මේ මොකද්ද කරන් තියෙන්නේ? x විශයෙන් බිඳුවත් එකක් අතර 2x ඉන්ටිග්‍රේට් කරන්න තියෙනවා. අනුකලනය කරන්න තියෙනවා. එතකොට අනුකලනය පිළිබඳ හැඟීමක් තියෙනවා නම් මේ මොකද්ද කියලා ඔයාලට ලේසියෙන්ම වටහා ගන්න පුළුවන්. හරිද? එතකොට අනුකලනයේදී අපි මොකද කරන්නේ? නියතයක් වතාවක් ගුණිතයක් තියෙනවා නම් අපි නියතය එළියට ගන්න පුළුවන්. ඒ නිසා දෙක එළියට ගන්න. එතකොට දෙක වතාවක් බිඳුවේ සිට 1 දක්වා x විශයෙන් x අනුකලනය කරන්න. ඒක තමයි මෙතනින් කියන්නේ. දෙවතාවක් බිඳුවේ සිට 1 දක්වා x විශයෙන් x අනුකලනය කරන්න. ඒක තමයි කියන්නේ. එතකොට මේ වගේ අවස්ථාවක x ගේ බලය 1යි කියලා සලකන්න පුළුවන්. එතකොට මේක අනුකලනය කරාම එළියට එන්නේ x ගේ බලය දැනට තියෙන බලයට එකක් වැඩි බලය බෙදීම නව බලය. යනු x වර්ගය බෙදීම දෙකක් කියලා තමයි. හරිද? ඒ මොන ප්‍රාන්තරය ඇතුළේද? බිඳුවත් එකත් අතර. ඉතින් ඔහොම ආපුවම ඊළඟට අපිට පුළුවන් ඔය x වර්ගයට තියෙන දෙක ඒ හරයේ තියෙන දෙක ඉවතට ගන්න. නියතයක් විදිහට. භාගයක් විදිහට එළියට ගත්තාම දෙක බෙදීම දෙක පිටතින් සෙට් වෙනවා. හරිද? එතකොට ඇතුලේ ඉතුරු වෙනවා x වර්ගය. x වර්ගය සලකන්න ඕනේ කොහොමද? එකත් බිඳුවත් අතර. හරිද? එතකොට මේ වගේ ඩෙෆිනිට් ඉන්ටිග්‍රල් එකකදී. ඒ කියන්නේ අපි කියනවා මේක මේ නිශ්චිත අනුකලනයේදී මේ වගේ එකක් ප්‍රසාරණය කරන්නේ කොහොමද? දැන් මෙතන දෙක බෙදීම දෙක එක ඇවිල්ලා එක් වතාවක් කියලා එන්නේ. එතකොට නියතයක් එළියෙන් නැහැ. හරි ඒක තමයි තියෙන්නේ. නිශ්චිත අනුකලනයේදී මේ වගේ එකක් ප්‍රසාරණය කරන්නේ ඉහළ තියෙන අගය ආදේශ කරලා ඒකෙන් අඩු කරනවා පහළ තියෙන අගය ආදේශ කරලා. ඒ කියන්නේ උඩත් සීමාව. ඒ කියන්නේ upper boundary එක ආදේශ කරලා ඒ නාගයෙන් අඩු කරනවා lower boundary එක ආදේශ කරලා. එහෙමයි යන්නේ. එතකොට මෙතන යන්නේ මේ ඉන්ටිග්‍රේෂන් නොලෙජ්. හරි. මොනවාක සුළු කළාම එනවා එක්වරක් එකේ වර්ගය ඍණ බිඳුවේ වර්ගය කියලා. 1යි කියලා දකුණු අත පැත්ත. ඉතින් වම් අත පැත්තෙන් අපිට මෙන්න මේක සමාන කරන්න. ඒ කියන්නේ මෙන්න මේ කන්ඩිෂන් එක ෆුල්ෆිල් වෙනවා. නේද? ඒතර කන්ඩිෂන් දෙකෙන් එකක් දැන් ෆුල්ෆිල් වුණා. ඊළඟට ඩෙන්සිටි ෆන්ක්ෂන් එකක් කියලා වෙරිෆයි කරන්න නම් දෙවෙනි කන්ඩිෂන් එකත් බලන්න ඕනේ. සියලුම x අගයන්ගේදී fx හරහා එන වැලියු එක බිඳුවට සමාන හෝ විශාලද කියලා බලන්න ඕනේ. මේ ඉතින් බිඳුවත් එකත් අතරදී බලන්න. අවම බිඳුව වගේ දැම්මොත් දෙවරක් බිඳුව බිඳුවයි. බිඳුවට සමානයිනේ. ඒක වෙනවා. ඊළඟට බිඳුවට වැඩි ඕනම අගයකදී මොකද වෙන්නේ? දෙවතාවක් එන අගය ධන අගයක් වෙන. ඒ කියන්නේ බිඳුවට වඩා විශාල අගයක්. එක දැම්මත් එහෙම. දෙවරක් එක 2යි. ඒක බිඳුවට වඩා වැඩියි. එතකොට බිඳුවත් එකක් ඉන්ටර්වල් එකේදී බිඳුවත් එකත් අතර ඒ ඉන්ටර්වල් එකේදී විශාල හෝ සමානයි බිඳුව වෙනවා. අනිත් ඕනෑම විටකදී බිඳුවයි කියලානේ තියෙන්නේ. එහෙනම් සමාන අවස්ථාවට ගැලපෙනවනේ. එහෙනම් පොදුවේ මේ අවස්ථා දෙකම සලකලා කියන්න පුළුවන්. fx බිඳුවට විශාල හෝ සමාන වෙනවා සියලුම x අගයන් වලට. ඒ කියන්නේ බිඳුවත් එකක් කියන ඉන්ටර්වල් එකේදී විශාල හෝ සමාන වෙනවා. otherwise උත් විශාල හෝ සමාන වෙනවා. in the for all x fx greater than or equal 0 කියලා කියන්න පුළුවන්. එතකොට ඒක දෙවෙනි කන්ඩිෂන්. කියන්නේ දෙවෙනි කන්ඩිෂන් එකත් ෆුල්ෆිල් වෙනවා. එතකොට එකත් ඕකේ දෙකත් ඕකේ. එතකොට එක සහ දෙකෙන් අපිට කියන්න පුළුවන් මේ fx කියන්නේ මොකද්ද මෙතන දීලා තියෙන්නේ. ඒක valid probability density function. නැත්නම් ඒක verify කරන්න පුළුවන් probability density function එකක් විදිහට. හරිද? ඉතින් ඔන්න ඔයගේ කාරණා වලට තමයි මෙන්න මේ definition එක use වෙන්නේ. ඉස්සරහට exercise එකක් දීලා තියෙනවා. ඒකෙත් ඔයගේ ප්‍රශ්න තියෙනවා. බලමු තව තව applications මේ definition එක. හරිද? ඊළඟට
ඊළඟට මෙන්න මේ කාරණේ. එතකොට මම මෙතන දක්වලා තියෙනවා පොදුවේ ඕනෑම continuous random variable එකක් x කියලා ගත්ත. දැන් මෙතන මම මේකෙදි bell shape නේ විශේෂයෙන්. දැන් මේ bell shape graph සාමාන්‍යයෙන් හම්බෙන්නේ අපිට normal standard normal distribution එකට. එහෙම නැතුව පොදු සාධාරණ අවස්ථාවක් ගත්තොත් x අක්ෂයෙන් random variable එක continuous random variable එකක අගය නිරූපණය කරද්දී ඒ distribution එකේ density function එක simple fx විදිහට y අක්ෂය ඔස්සේ නිරූපණය කළොත් මෙන්න මේ විදිහට graph එක දක්වන්න පුළුවන්. හරිද? එතකොට ඒ කිසියම් ඉන්ටර්වල් එකකට අදාළව තමයි තියෙන්නේ. එතකොට ඒකේ අවමාගය මේ සීමාව විදිහට ගන්න පුළුවන්, උපරිමාගය මේ සීමාව විදිහට ගන්න පුළුවන්. පොදුවේ තමයි අවම සීමාව ඍණානන්තයේ විදිහට, උපරිම සීමාව ධනානන්තයේ විදිහට පොදු සාධාරණ විදිහට සංකේතවත් කරලා තියෙන්නේ. හරිද? දැන් ඔයාලට උනම් පුළුවන් පොදුවේ මේ අවම අවස්ථාව ඍණානන්තයේ විදිහට, උපරිම අවස්ථාව ධනානන්තයේ විදිහට ගන්න. හරි. ඒතර ඕනෑම x naught අවස්ථාවට අදාළ probability වෙන්නේ මොකද්ද? එම අගය දක්වා ආවරණය වන කලාපය. කොහේ ඉඳන්ද? අවම අගයේ සිට. අවම x අගයේ සිට එම අගය දක්වා ආවරණය වන කලාපයේ වර්ගඵලය නිරූපණය වෙනවා. මෙයාට අදාළ probability. එතකොට මෙන්න මේක ඔයා ඉගෙන ගන්න. ඒ තමයි දැන් discrete probability distribution වලදී ඇත්තටම කිසියම් exact අගයකට probability එකක් හොයන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ දැන් simple x ගේ බිඳුව වෙද්දී probability 8න් 1යි. එක වෙද්දී probability 8න් 3යි. දෙක වෙද්දී probability 8න් 3යි. ඔහොම exact මේ random variable value එකකට probability එකක් හොයන්න පුළුවන්. හැබැයි continuous වලදී අපිට exact අගයකට probability එකක් හොයන්න බෑ. හරිද? සාමාන්‍යයෙන් අපි කියන්නේ දැන් අනුකලන එහෙම යූස් වෙන නිසා ඔය නියත එක්ක ගනුදෙනු කරන හැටි ගැන එහෙම ඕගලන්ට අදහසක් තියෙනවනේ ඕගලන්ට තේරෙයි. දැන් නියතයක් අනුකලනය කළාම අවකලනයේදී එහෙම නියතයක් අවකලනය කළාම බිඳුවයිනේ. ඔය ඒවා එහෙම සම්බන්ධ වෙලා ඔන්න ඔය සිද්ධාන්ත අපි කියනවා කිසියම් exact අගයකට probability එකක් හොයන්න බෑ කියලා මේ continuous probability distribution එක. ඒතර සාමාන්‍යයෙන් කියන්නේ අපි exact අගයකට probability 0 කියලා. හරිද? ඒ නිසා මේ ඔය ගැන අපි ඉස්සරහට කතා කරනවා. ඒ නිසා හැමතිස්සෙම තනි අගයකට probability එකක් හොයනවා වෙනකොට කිසියම් පරාසයකට probability එකක් හොයීම තමයි අපි කරන්නේ මේ continuous distribution එක. හරිද? ඒ කියන්නේ කිසියම් අගයක් අනුබද්ධයෙන් කුඩා අවස්ථාවට අදාළ probability හෝ විශාල අවස්ථාවට අදාළ probability. එවීම තමයි කරන්නේ practically. ඊට සමාන අවස්ථාවට probability හොයනවට වඩා. මොකද සාමාන්‍යයෙන් කියන්නේ සමාන අවස්ථාවේ probability 0යි කියලා. හරිද? එතකොට අර discrete හුරුවත් එක්ක ඔයා එද්දී කිසියම් අගයකට exact අගයකට probability එකක් හෙවීම කියන කාරණේ අපිට map කරන්න පුළුවන්. සමපාත කරන්න පුළුවන් මෙන්න මේ සිද්ධියට. ඒ තමයි සාමාන්‍යයෙන් by default මේ practice එක වැදගත් වෙන නිසා මම කියන්නේ කිසියම් නිශ්චිත අගයකට අදාළ probability එකක් කිව්වහම continuous වලදී default තත්ත්වයේදී අපි සලකන්නේ ඊට කුඩා අවස්ථාවේ probability කියන එක. දැන් x naught සමාන අවස්ථාවේ probability අපිට continuous වලදී හොයන්න බෑ. නමුත් අර discrete වල ඉඳන් එන practice එකත් එක්ක බැලුවාම ඔයාට ඊට ගැලපෙන විදිහට යමක් ඕන නම් ඔයාට ඒක සලකන්න x naught කුඩා අවස්ථාවේ probability විදිහට. ඉතින් තමයි මම මේ equal ලකුණ දාන්න නැතුව මේ approximate ලකුණ දාලා තියෙන හේතුව equal දාන්න බෑ මොකද මේක සමාන වෙන්නේ නැහැ approximately ගන්න පුළුවන් කිසියම් නිශ්චිත අගයක් අනුබද්ධයෙන් probability එකක් ගන්න නැද්දී ඒක ඊට කුඩා අවස්ථාවේ probability විදිහට. හරිද? In the continuous probability distributions, probability of a random variable value x naught means the probability less than x. හරිද? කිසියම් x naught අගයකට අදාළ probability කියලා කියන්නේ ඒක approximately සමාන වෙනවා ඊට කුඩා අවස්ථාවේ probability එකට. කියන්නේ approximately එහෙම කියලා සලකන්න. ඒකේ වරදක් නෑ. හරිද? එතකොට
දැන් ඔය කුඩා අවස්ථාවේ probability කියන්නේ දැන් x naught අදාළ probability කියන්නේ මොකක්ද? ඇත්තටම x naught අදාළ probability කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? x naught කුඩා අවස්ථාවේ probability. x naught කුඩා අවස්ථාවේ probability. එතකොට x naught කුඩා අවස්ථාවේ probability ලැබෙනවා ඒ සලකන ලද ඉන්ටර්වල් එකේ අවමගයේ සිට x naught දක්වා ආවරණය වන කලාපයේ වර්ගඵලය. ඒක අපි දක්වන්නේ මෙන්න මේ. අවමගයේ සිට x naught දක්වා fx හරහා ආවරණය වන කලාපයේ වර්ගඵලය. වර්ගඵලය නිරූපණය කරනවා මේ ඉන්ටිග්‍රේෂන් එක හරහා. අවමගය තමයි මේ පොදුවේ ඍණානන්තය හරහා සංකේතවත් කරලා තියෙන්නේ. එතකොට කිසියම් x naught අගයකට අදාළ probability කියන එකෙන් අදහස් කරන්නේ එම අගයට කුඩා අවස්ථාවේ less than අවස්ථාවේ probability ඒක නිරූපණය කරනවා නැත්නම් ඒකේ අගය ගන්න පුළුවන් ඒ ඉන්ටර්වල් එකේ අවම අගයේ සිට x naught දක්වා fx හරහා ඒ fx ගේ ප්‍රස්ථාරයෙන් ආවරණය වන කලාපයේ වර්ගඵලය හරහා ඒක කියන්නේ මෙන්න මෙහෙමයි අවම අගයේ සිට x naught දක්වා fx ගේ fx x විශේෂයෙන් අනුකලනය කිරීම හරහා එන වැලියු එකට සමාන වෙනවා කියන්නේ. වර්ගඵලය මෙතන අනුකලනයක් විදිහට තමයි අපි කැල්කියුලේට් කරන්නේ. එතකොට අවමගයේ සිට x naught දක්වා ඍණානන්තයේ ඉඳන් x naught දක්වා x විශේෂයෙන් fx අනුකලනය කරලා එන වැලියු එක සමාන වෙනවා මේ ආවරණය වන කලාපයේ වර්ගඵලයට. හරිද? එතකොට උදාහරණයක් ගත්තොත් එහෙම මේ එක්සැම්පල් එකේම කියනවා b කොටසේ calculate the probability of x less than 0.5. ඒ කියන්නේ මෙන්න මේක calculate කරන්න කියලා කියනවා. එතකොට x naught විදිහට දැන් මෙතන හැසිරෙන්නේ 0.5 කියන එක. එතකොට අපේ මේ ගානේ ඉන්ටර්වල් එක මොකද්ද? බිංදුවත් එකත් අතරනේ. එහෙනම් මේ ඩෙෆිනිෂන් එක අනුව x naught විදිහට හැසිරෙනවා 0.5. එහෙනම් අවම අගයේ විදිහට හැසිරෙන්නේ කවුද? බිංදුව කියන එක. එහෙනම් ඍණානන්තයේ ඉඳන් 0.5 දක්වා අනුකලනය කිරීම සමාන වෙනවා මොකද්ද? අවම අගයනේ ඍණානන්තය කියන එකේ අදහස් කරන්නේ බිංදුවේ ඉඳන් 0.5 දක්වා අනුකලනය කිරීම. හරිද? එතකොට දැන් බිංදුවත් එකක් අතර ඉන්ටර්වල් එකේදී fx හැසිරෙන්නේ 2x විදිහටනේ. එහෙනම් 0.5 ඉඳන් 1 දක්වා 2xම තමයි. එහෙනම් fx වෙනුවට අපි මොකද කරන්නේ? 2x ආදේශ කරනවා. එහෙනම් බිංදුවේ ඉඳන් 0.5 දක්වා x විශේෂයෙන් 2x අනුකලනය කරනවා. ඒක තමයි අනුකලනය කරන්නේ ඒ හරහා එන උත්තරය සමාන වෙනවා මේ less than 0.5 අවස්ථාවේ probability එකට. හරිද? එතකොට අර කලින් අවස්ථාවේ වගේමයි නියත එළියට ගත්තා. x අනුකලනය කළාම එන්නේ x වර්ගයට 2ක් කියලා. එතකොට ඒ 2 භාගයක් විදිහට එළියට ගත්තා. එතකොට සීමාව තියෙනවනේ. මෙතෙන්දී ඉහළ සීමාව 0.5 අවම සීමාව පහළ සීමාව 0. එතකොට ඔන්නෝම අනුකලනය කරගෙන ඇවිල්ලා හරිද? 0.25 කියලා එන්නේ. හරි. එහෙනම් x less than 0.5 අවස්ථාවේ probability කීයද? 0.25. එහෙමයි ගන්න. හරිද? ඔන්න ඕක තමයි ඔය density function එකේ application එක. හරිද? ඒතකොට density function එක use කරන්නේ ඔන්න ඔයගේ දේවල් වල. හරිද? එතකොට මතක තියාගන්න හැමතිස්සෙම කිසියම් අගයක් අනුබද්ධයෙන් probability කියන්නේ එම අගය දක්වා වූ probability තමයි හොයන්න පුළුවන්. less than අවස්ථාවේ probability. ඒතකොට less than අවස්ථාවේ probability කියන්නේ මොකද්ද? අවම සීමාවේ සිට එම අගය දක්වා density function එක x විශේෂයෙන් අනුකලනය කරාම එන අගයට. නැත්තම් මේ ආවරණය කරන කලාපයේ area එකට. ඒ area එක ගන්න ක්‍රමය තමයි මේ අනුකලනය. හරිද? ඊළඟට තව කාරණයක්. දැන් මම කලින් කිව්වා probability density function කියලා තියෙනවා කියලා එක. හරිද? ඒක තමයි simple f වලින් සංකේතවත් කරන්නේ. ඊළඟට capital F වලින් සංකේතවත් කරන cumulative distribution function කියලා එකක් තියෙනවා කියලා කිව්වනේ.
ඒක capital F වලින් සංකේතවත් කරනවා කියලා කියනවා. ඕකේ definition එකට යන්න කලින් පොඩ්ඩක් ඔය cumulative distribution function නැත්නම් capital F කියන්නේ මොකක්ද කියලා කිව්වොත් එහෙනම් මෙන්න මේක. capital F කියලා කියන්නේ මෙන්න මෙයාටම. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් simple F එක කියද්දී අපි interval එකක් විදිහට තමයි කියන්නේ. ඒ කියන්නේ less than x naught අදාළ probability හොයන්න කිව්වම simple F උපයෝගී කරගෙන තමයි ඒක හොයන්නේ. එතකොට ඒ probability අපිට කියන්න පුළුවන් capital F ගේ x naught අවස්ථාව කියලා. ඒ කියන්නේ දැන් මෙන්න මේ 0.25 එනවනේ. ඕක අපි කියනවනේ probability of x less than 0.5 කියලා. හරිද? ඕකම කියන්න පුළුවන් capital F ගේ 0.5 අවස්ථාවේ value එක තමයි මේ 0.25 කියන්නේ. හරිද? එතකොට above mentioned මෙයා මේ value එක is also called the fx naught. හරිද? cumulative distribution of x. එතකොට cumulative කියන වචනෙන් අදහස් කරන්නේ මොකද්ද? increasing කියන අදහස. එතකොට fx naught කියන එකෙන් ඇත්තටම අදහස් කරන්නේ මොකක්ද දන්නවද? increasing distribution up to x naught කියන්නේ increasing distribution up to x. ඒ කියන්නේ increasing කියනකොට හැමතිස්සෙම increase වෙන්නේ අවමාගයේ සිට. අවමාගයේ සිට x naught දක්වා වූ distribution එක කියන එක තමයි fx naught කියන එකෙන් කෙටියෙන් දක්වන්නේ. capital fx naught කියන එක. ඒක තව විදිහකට දක්වන්න පුළුවන්. probability of x less than x naught. හරිද? ඉතින් ඇත්තටම capital F හරහා එන්නේ මොනවද? probability values. capital Fx represents the probabilities of xy. හරි. එතකොට දැන් සාමාන්‍යයෙන් මේ distribution එකකින් දක්වනකොට අර රෝල් වලත් කිව්ව මොකද? අවමාගයේ ඉඳන් උපරිමාගය දක්වා ආවරණය වෙන කලාපයේ size එක එකට සමානයි කියලා කිව්වනේ. ඒ කියන්නේ ආවරණය වෙන කලාපයේ probability නිරූපණය කරන්නේ. එතකොට මේ සමස්ත ප්‍රස්ථාරයේම පාට කළොත් ඒ ආවරණය වෙන කලාපයෙන් අදහස් කරන්නේ probability එකයි කියන එක. නැත්තම් size එක එකයි කියන එක. එතකොට මේ අවම අවස්ථාවේ probability එකක් නැහැ අතර. ඒ කියන්නේ ආවරණය වෙන කලාපයක් නැහැනේ. ක්‍රමානුකූලව මේ ධන පැත්තට එන්න තමයි ක්‍රමානුකූලව ආවරණය වෙන්නේ. ඒ කියන්නේ probability එන්න වැඩි වෙන්නේ. ඒ කියන්නේ බිඳුවේ ඉඳන් 1 දක්වා ක්‍රමානුකූලව probability වැඩි වෙන්නේ එහෙම. හරිද? ඒ නිසා අපි ප්‍රස්ථාරයක් යනදොත් මම කියවනේ මෙතන capital F හරහා නිරූපණය වෙන්නේ මොකද්ද? probability value. x ගේ probability value. එතකොට x විෂයෙන් x ට අනුබද්ධව x ට එදිරිව capital F ගේ ප්‍රස්ථාරයක් ඇඳලා එතනින් නිරූපණය කරන්නේ probability. එතකොට x ගේ අවම සීමාවේදී ආවරණය වන area එකක් නැහැනේ. මෙන්න මෙතෙන්ට එනකොට ආරම්භක ලක්ෂයේදී පාට වෙන ප්‍රදේශයක් නැහැනේ. ආවරණය වන කලාපයක් නැහැනේ. එතකොට ආවරණය වන කලාපයේ size එකනේ probability නිරූපණය කරන්නේ. එහෙනම් x ගේ අවමාගයේදී capital F ගේ අගය කීයද? 0. x ගේ උපරිමාගයේදී ඒ කියන්නේ කොහොම ඇවිල්ලා පාට වීගෙන ඇවිල්ලා මෙන්න මේ ඉන්ටර්වල් එකේ අවසාන අගය දක්වා එනකොට සමස්ත ප්‍රස්ථාරයම පාට වෙනවා. එතකොට මේ ඍණානන්තයේ ඉඳන් ධනානන්තයේ දක්වා සම්පූර්ණ ප්‍රස්ථාරයේ වර්ගඵලය එකට සමාන. ඒ කියන්නේ probability එකක් වෙයි. ඒ අනුව capital F කියගේ කීයද වෙන්නේ? එකට සමාන වෙනවා. එතකොට capital F වලින් නිරූපණය කරන්නේ හැමතිස්සෙම random variable එකේ probability. බිඳුවක් එකත් අතරනේ probabilities තියෙන්න ඕනේ. එතකොට බිඳුවත් එකත් අතර probabilities විචලනය වෙන විදිහ තමයි cumulative distribution function එකේ නිරූපණය වෙන්නේ. ඒකේ graph එකෙන් ඒ බව තමයි නිරූපණය වෙන්නේ. හරි? එතකොට අපි කියනවා මෙන්න මෙහෙම. දැන් මම කියවනේ කලින් මෙන්න මේක වෙනුවට fx naught කියලා දාන්න පුළුවන් කියලා capital fx naught කියලා. එතකොට දැන් මෙයාව නිරූපණය කරන්නේ කොහොමද?
අඩුම අගයේ ඉඳන් එම අගය දක්වා ආවරණය වන කලාපයේ සයිස් එක. නැත්නම් xy මේ x විෂයෙන් PDF density function එක අනුකලනය කරනවා. එහෙනම් පොදුවේ x අවස්ථාවකට ලිව්වොත් එහෙම එකෙන් අදහස් කරන්නේ මොකද්ද? fx කියන එකෙන් අදහස් කරන්නේ ඍණානන්තයේ ඉඳන් x දක්වා xව x විෂයෙන් fx අනුකලනය කිරීම. දැන් මෙතනදී fx not මෙයාට සමාන නම් එයා මෙයාට සමාන නම් fx not කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? ඍණානන්තය. ඒ කියන්නේ අවම සීමාවේ ඉඳන් x not දක්වා x විෂයෙන් fx අනුකලනය කිරීම. ඒ වගේ සාධාරණ අවස්ථාවක fx කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? මෙතන තියෙන මේ x value එක දක්වා අවම සීමාවේ ඉඳන් එම x value එක දක්වා simple fx x විෂයෙන් අනුකලනය කිරීම. නැත්නම් ඒ ආවරණය වන ඒරියා එකේ size එක තමයි fx කියලා කියන්නේ. ඒ කියන්නේ probability value එක. ආරම්භයේදී ආවරණය වන කලාපයක් නැහැ. ඒ කියන්නේ size එක බිඳුවයි. එහෙනම් fx ගේ අගය බිඳුවයි. උපරිම සීමාවේදී සම්පූර්ණ කලාපයම ආවරණය වෙනවා. ඒ කියන්නේ probability එකට සමාන වෙනවා. හරි. ඉතින් ওই cumulative distribution function එකක් අනුබද්ධ තියෙනවා property set එකක්. ඒ තමයි මොකද? අවම සීමාවේදී. ඒ කියන්නේ x ගේ interval එකේ අවම සීමාව තමයි ඍණානන්තය කියන එකෙන් අදහස් කරන්නේ. අවම සීමාවේදී f ගේ අගය කීයද? බිඳුවයි. උපරිම සීමාවේදී කියන්නේ මේ අවස්ථාවේදී f ගේ අගය 1යි. ඒ f ගේ probabilities මේ නිරූපණය කරන capital F ගේ. හරි. සාධාරණ වැලියු දෙකක් ගත්තොත් x1 x2 කියලා කොහොමද? x1 කුඩයි x2ට වඩා. ඒ කියන්නේ x1 ඍණ පැත්තේ ඉන්නවයි කියලා හිතන්න. x2 ධන පැත්තේ ඉන්නවයි කියලා හිතන්න. එතකොට x1 කුඩයිනේ x2ට වඩා. එතකොට x1 දක්වා වූ ඒරියා එක x2 දක්වා වූ ඒරියා එකට වඩා කුඩයි නේද? එහෙනම් x1 ගේ probability x2ට වඩා කුඩා වෙන්න බෑ නේද? ඒක තමයි මේ කියන්නේ. x1 කුඩයි x2 නම් capital F හරහා probabilities නිරූපණය කරන්නේ. එතකොට මේ පේනවනේ x1 ඍණ පැත්තට දාගෙන x2 ධන පැත්තට දාගත්තොත් x1 හරහා එන capital F අගය කුඩා වෙනවා x2 හරහා එන capital F අගය. මේක තමයි මේ කියන්නේ. හරි. එතකොට ඉන්ටර්වල් එකක් සැලකුවොත් ඒ ඉන්ටර්වල් එක අතර probability ගන්න පුළුවන්. හරිද? උපරිම සීමාවේ f අගයෙන් අවම සීමාවේ f අගය අඩු කරනවා. හරිද? දැන් මෙන්න මේ ඉන්ටර්වල් එකක් සැලකුවොත් එහෙම දැන් මේ අගයන් දෙක සලකන්න. අවම සීමාවේ ඉඳන් x0 දක්වා. හරිද? එතකොට ඍණානන්තයේ ඉඳන් x0 දක්වා නැත්නම් අවම සීමාවේ ඉඳන් x0 දක්වා අනුකලනය හරහානේ probability ලැබෙන්නේ. ඒ වගේ A සහ B අතර probability ගනිද්දී අපි මොකද කරන්නේ? A ගේ ඉඳන් B දක්වා simple fx x විෂයෙන් අනුකලනය කරන්න ඕන. හරිද? ඒක හරියට capital F ගේ ප්‍රස්ථාරයෙන් ඒ ඉන්ටර්වල් එකේ උපරිම අගයට අදාළ capital F අගයෙන් අවම අගයට අදාළ capital F අගය අඩු කිරීමට සමානයි. හරිද? සාමාන්‍ය මේ ගණන් වලදී ඔයගොල්ලෝ past paper ප්‍රශ්න බැලුවහම cumulative distribution function එක focus කරලා වැඩි ප්‍රශ්න අහලා නැහැ. නමුත් theory වල තියෙන නිසා මම මේ පොඩ්ඩක් ඔයගලන්ට මහන්සි ගත්තේ පැහැදිලි කරන්න. නමුත් cumulative distribution function එක ගැන එච්චරම පැහැදිලි වෙන්නේ නැත්නම් ලොකු අවබෝධයක් ගන්න බැයි නම් තේරෙන්නේ නැත්නම් ඒ ගැන worry වෙන්න එපා. මොකද past papers වල ඇත්තටම අහලම නැහැ. හරි? එතකොට cumulative distribution function එක අනුපාත දෙනොත් මේ උදාහරණයේ මම ප්‍රශ්නයක් දාලා තියෙනවා මේ ඔයගොල්ලෝ VLE note එකේ තියෙන උදාහරණයක් කරන් තියෙන. ඒකේ C කොටස යනවා probability density function එක මෙහෙමනම් cumulative density function එක ලබා ගන්න කියලා කියනවා. ඒතර function එකක් විදිහට අපි ගන්නවා. හරිද? capital Fx හොයන්න කියලා තමයි කියන්නේ. එතකොට දැන් මේ capital F
අදාළව මේ ප්‍රස්ථාරයත් ඇඳලා දෙනවනේ හරිද? එතකොට දැන් ඒ සිම්පල් fx ට අදාළ ඒ ඉන්ටර්වල් එක තියෙනවනේ. ඒ ඉන්ටර්වල් එක ඇතුළත තමයි probabilities නිර්මාණය වෙන්නේ. එතකොට කැපිටල් F ගෙත් ඒ වැලියුස් තියෙන්න ඕනේ ඉන්ටර්වල් එක අතරතුර. හරිද? එතකොට එතන බිඳුවත් එකත් අතර නෙවෙයි ඉන්ටර්වල් එක. දැන් අපිට ගන්න පුළුවන් මෙහෙම. බිඳුවත් එකත් අතර හරිද? බිඳුවත් එකත් අතර දැන් සිම්පල් f දෙන්නේ කොහොමද? දෙකක් x විදිහටනේ. සිම්පල් f ගේ වැලියු එක දෙකක් x නේ. එතකොට බිඳුවත් එකත් අතර හරිද? බිඳුවත් එකත් අතර සිම්පල් fx ව x විෂයෙන් අවකලනය කළා. හරිද? සිම්පල් fx ව x විෂයෙන් අවකලනය කළාම එන එක තමයි ඔය කැපිටල් fx කියලා එන්නේ. හරිද? එතකොට අපිට ඒක ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරිද? දැන් x වර්ගය අනුකලනය අවකලනය කළොත් නේ දෙකක් x කියලා එන්නේ. x වර්ගය අනුකලනය කළොත් තමයි මේ බිඳුවත් එකත් අතර අවකලනය කළොත් තමයි බිඳුවත් එකත් අතර දෙකක් x කියලා එන්නේ. ඒ වගේ එහෙනම් දෙකක් x ට හේතු වෙන්නේ මොකද්ද? x වර්ගය. හරිද? x වර්ගය. එතකොට ඔය බිඳුවත් එකක් කියන ඉන්ටර්වල් එක ඇතුලේ කැපිටල් F ගේ ප්‍රස්ථාරය තියෙන්නේ කොහොමද? x වර්ගයක් විදිහට. හරිද? මෙන්න මෙහෙම තමයි. එතකොට අපි probability density function එකේ එනවනේ හරිද? probability density function එකේ ඉන්ටර්වල් එකේ එන අගය හරිද? මේ බිඳුවත් එකත් අතර එන දෙකක් x කියන එක අනුකලනය කරලා තමයි මේ x වර්ගය හොයාගන්නේ. හරිද? බිඳුවත් එකත් අතර fx කියන්නේ මොකද්ද? දෙකක් x ව dx විසින් අනුකලනය කළාම මොකද්ද? x වර්ගය කියලා තමයි. හරිද? අනුකලනය කරනකොට එහෙමයි එන්නේ. එතකොට බිඳුවත් එකත් අතර කැපිටල් F ගේ හැසිරීම මොකද්ද? x වර්ග. හරි? එතකොට ඔන්නමයි. එතකොට මේ ඉන්ටර්වල් එකට පරිබාහිරව ඕනෑම අවස්ථාවක density function එක බිඳුවයිනේ. හරිද? එතකොට දැන් මේ fx ගේ ප්‍රස්ථාරය මෙන්න මෙහෙම බිඳුවේ ඉඳන් 1 දක්වා ක්‍රමානුකූලව ගලාගෙන යනවා. එහෙනම් බිඳුවට අඩු අවස්ථාවේ probability හැමතිස්සෙම බිඳුවයි. මේ ඉන්ටර්වල් එකේ උපරිම අගයට වඩා වැඩි අවස්ථාවේ probability හැමතිස්සෙම 1යි. මේ ඉන්ටර්වල් එක අතරතුර තමයි බිඳුවේ ඉඳන් 1 දක්වා විචලනය වෙන්නේ කැපිටල් F. එහෙනම් ඉන්ටර්වල් එකේ අඩුම අගයට වඩා අඩු අවස්ථාවේදී probability හැමතිස්සෙම බිඳුව වෙන්න ඕන. ඉන්ටර්වල් එකට උපරිම අගයට වඩා වැඩි අවස්ථාවේ හැමතිස්සෙම probability 1 වෙන්න ඕන. මෙන්න මෙහෙම තමයි අපි simple F ගෙන් capital F ඒ කියන්නේ probability density function එකෙන් cumulative distribution function එක හොයාගන්න මෙන්න මේ විදිහට. හරි. දැන් මේ කොටස තේරෙන්නේ නැත්නම් එච්චර ඔය පස්සේ එල්ලීලා දඟලන්න යන්න එපා. මොකද cumulative distribution function එක අනුබද්ධයෙන් අහලා නැහැ. හරිද ප්‍රශ්න? ඒකයි. නමුත් අර theory වල තියෙන නිසා මම මේ කිව්වේ. හරි. ඒතර නැවතත් මතක් කළොත් එහෙනම් මේ විදිහට ගානක PDF එක. දැන් probability density function එක දීලා එයාගේ cumulative density function එක ගන්න කිව්වම අපි සලකන්න ඕනේ මෙන්න මේ interval එක. හරිද? එතකොට ඒ interval එක අතරතුර PDF එක දෙකක් x නම් cumulative distribution function එකේදී හරිද? ඒ interval එක අතරතුර capital F ගේ අගය විදිහට දාන්න ඕනේ කොහොමද? PDF එකේ එන අගය අනුකලනය කරලා එන එක තමයි දාන්න ඕනේ. එතකොට දෙකක් x
අනුකලනය කළාම එන්නේ x වර්ගය කියන හරිද? ඒ කියන්නේ අනිශ්චිත අනුකලනය indefinite integration වල integral වල එන්නේ x වර්ගය කියන එක. එතකොට අරය බිඳුවත් දෙකත් අතර 2x නම් ඒ 2x අනුකලනය කළාම එන එක තමයි කැපිටල් F ගේ බිඳුවත් දෙකත් අතර එන්න ඕන. එතකොට ඒ කියන්නේ මේ ගානේ හැටියට බිඳුවනේ අවමාගයට වඩා අඩු වන ඕනෑම අවස්ථාවක probability බිඳුවයි. මොකද බිඳුවේ ඉඳලා බිඳුවත් එකත් අතරදී තමයි probability විචලනය වෙන්නේ. උපරිමාගයට වැඩි ඕනෑම අවස්ථාවක උපරිම සීමාවේ තියෙන. ඒ කියන්නේ 1. ඒතර මේ probabilities තමයි තියෙන්නේ. හරිද? ඒතර මෙතන දැන් x ගිය 0.5ක් වෙනකොට කැපිටල් F ගේ නිරූපණය කරන්නේ probability නේ. probability ගන්න පුළුවන් 0.5 වර්ගය හරහා. ඒක තමයි මේකෙන් දෙන්නේ. 0.5 වර්ගය කියන්නේ 0.25. ඒතර 0.25 එනවා. හරි. අන්න ඒ විදිහට මේ බිඳුවත් එකත් අතර ඉන්ටර්වල් එකේ x value වල probabilities ගන්න පුළුවන්. ඒ අදාළ x value එක මේ මෙතෙන්ට ආදේශ කරලා x වර්ගයට ආදේශ කරලා ඒ සුළු කරලා ගන්න පුළුවන්. ඒ කියන්නේ වර්ග කරලා ගන්න පුළුවන්. හරි. ඉතින් මෙච්චරලා මම මේ ටික වැඩිපුර දැඟලුවේ cumulative distribution function කියන එක ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්න. තේරුම් ගන්න පුළුවන් කෙනෙක්ට තේරුම් ගන්න. ඉතින් මේක නොතේරුණා කියලා ප්‍රශ්නයක් නැහැ. past papers වල cumulative distribution function එකකින් අහලම නැහැ. හරිද? නමුත් theory වල තියෙන නිසා මම මේ පැහැදිලි කළේ. ඒ නිසා ඒක නොතේරුණා නම් එච්චර worry වෙන්න එපා. ඊළඟට ඔන්න ලේසි පාර්ට් එකට එන ඒ තමයි expected value එකට අදාළ කොහොමද හැසිරීම variance එකට අදාළව කොහොමද හැසිරීම ඒ ගැන කතා කරමු. එතකොට මම මේ discrete වල expected value එකේ සූත්‍රයත් එක්ක මම parallel කියලා දෙන්නම්. එතකොට ලේසි ඔයාලට මතක තියාගන්න. හරි? එතකොට දැන් expected value එක නැත්තම් mean එක නැත්තම් average එක. හරිද? ඕක හොයද්දී අපි discrete වල හෙව්වේ කොහොමද? අර table ගණන් වල කොහොමද? x වතාවක් px ගේ sigma. එහෙමනේ හෙව්වේ. ඒ කියන්නේ random variable value එක වතාවක් ඒවයි probability කියන ඒ ගුණිත set එකේ එකතු. x වතාවක් px ගේ sigma නේ. ඒ විදිහට ගියාම continuous ඒවාදී දැන් මෙතන px වගේ continuous ඒවා තියෙන්නේ simple fx නේ. ඒ කියන්නේ density function නේ. x වතාවක් fx x විශයෙන් අනුකලනය කිරීම හරහා එන අගය තමයි ex. මෙතන ඒ එකේ ඉඳන් n දක්වා නැත්නම් x ගේ අවම අගයේ ඉඳන් උපරිම අගය දක්වා පොදු අවස්ථාවේදී එකේ ඉඳන් n දක්වා නැත්නම් x ගේ අවම අගයේ ඉඳන් උපරිම අගය දක්වා x වතාවක් probability value වල ගුණිතය කියන්නේ ගුණිත සෙට් එකේ එකතුවනේ discrete වල continuous වලදී ඒ ඉන්ටර්වල් එකේ අවම අගයේ ඉඳන් උපරිම අගය දක්වා x වතාවක් fx ගේ ගුණිතය x විශයෙන් අනුකලනය කළාම එන අගය තමයි expected value එක. එතකොට දැන් මේ ගානේ කියලා තියෙනවා d කොටස x expected value එක සහ variance එක හොයන්න කියලා. එතකොට expected value එක හොයන්නේ කොහොමද? මෙන්න මෙහෙම. expected value එකේ සම්මත සූත්‍රය මේකනේ. ඍණානන්තයේ ඉඳන් ධනානන්තයේ දක්වා x වතාව fx x විශයෙන් අනුකලනය කරනවා. ඍණානන්තයෙන් සංකේතවත් කරනවා මේ සලකන ලද ඉන්ටර්වල් එකේ අවම අගය. ධනානන්තයෙන් මේ සංකේතවත් කරනවා සලකන ලද ඉන්ටර්වල් එකේ උපරිම අගය. අපි ඉන්ටර්වල් එක මොකද්ද? බිඳුවත් එකත් අතර කියන ඉන්ටර්වල් එක. අවම අගය බිඳුවයි උපරිම අගය එකයි. බිඳුවත් එකත් අතර x වතාවක් fx x විශයෙන්. දැන් බිඳුවත් එකත් අතර fx කොහොමද හැසිරෙන්නේ? දෙකක් x විදිහට. දෙකක් x විදිහට තමයි හැසිරෙන්නේ. නේද? දෙකක් fx දෙකක් x. ඒ ආදේශයද? හරි. එතකොට එනවා දෙකක් x වර්ගය x විශයෙන් අනුකලනය කරන්න බිඳුවත් එකත් අතර. ඉතින් මෙතන ඉඳන් යන්නේ අනුකලන.
එතකොට දෙක නියත එළියට ගත්තා. එතකොට බිඳුවේ ඉඳන් 1 දක්වා x වර්ගය x විසින් අනුකලනය කරා. x වර්ගය අනුකලනය කළාම එන්නේ x ඝනය බෙදීම 3 කියලා. ඒ කියන්නේ xn ව අනුකලනය කළාම xn x ගේ n ධන 1 වෙනි බලය බෙදීම n ධන 1 කියලා එන්නේ. ඒ විදිහට x වර්ගය අනුකලනය කළාම එන්නේ x වර්ගයේ එකකින් වැඩි බලය. ඒ කියන්නේ x ගේ 2 ධන 1 වෙනි බලය බෙදීම 2 ධන 1. ඒ කියන්නේ x ඝනය බෙදීම 3. x ගේ 3 වෙනි බලය බෙදීම 3. බිඳුවත් එකත් අතර. එතකොට අර අනුකලනයේ මේ නිශ්චිත අනුකලනයේදී කොහොමද උපරිමාර්ගය නැත්නම් උඩ සීමාවේ අගය ආදේශ කරනවා. මෙතනදී 3න් එකක් විදිහට 3 එළියට ගත්තා. උපරිමාර්ගය ආදේශ කරනවා 1 ගණය. එකෙන් අඩු කරනවා පහළ සීමාවේ අගය ආදේශ කරනවා. ඔය විදිහට උතනින් එනවා 3න් 2යි කියලා. හරි. ඔන්න expected value. ඊළඟ variance එකට ගියාම discrete වල කොහොමද සූත්‍රය යන්නේ? ex වර්ගයෙන් අඩු කරන්න ex ගේ වර්ගය. ඒ වගේ continuous වලත් එහෙම. variance එක කියන්නේ මොකක්ද? නැත්නම් sigma වර්ගය කියන්නේ ex වර්ගයෙන් අඩු කරන්න ex ගේ වර්ගය. දැන් discrete වල ex කිව්වම කොහොමද තිබ්බේ? x වතාවක් px නේ. එහෙනම් continuous වල x වතාවක් fx තිබ්බා. ඒකට අර කලින් හොයාගන්න ex ගේ වර්ගය තමයි මෙතෙන්ට ආදේශ කරන්නේ. දැන් discrete වල ex වර්ගය ගන්නකොට මොකද වෙන්නේ? ex ඇවිල්ලා x වතාවක් px නම් x වර්ගය උනේ කොහොමද? x වර්ග වතාවක් px විදිහට තමයි සැලකුවේ. ex ඇවිල්ලා x වතාවක් px නම් ex වර්ගය උනේ x වර්ගය වතාවක් px. ඒ වගේ continuous වල ex කියන්නේ x වතාවක් fx නම් ex වර්ගය කියන්නේ මොකද්ද? x වර්ග වතාවක් f. x වෙනුවට x වර්ගය දාන්න. ඒක තමයි ex වර්ගය. එයාගේ අවම සීමාව ඉඳන් උපරිම සීමාව දක්වා x විසින් අනුකලනය කරනවා. ඒකෙන් අඩු කරන්න කලින් පියවරකදී ex විදිහට හොයාගන්න අගේ වර්ගය. සාමාන්‍ය variance එක හොයන්න දෙන්නේ expected value එක එව්වට පස්සේ පියවරකදී තමයි ගණන් වලදී දෙන්නේ. ඒක ඕගනයිස් වෙලා එන්නේ එහෙමයි. ඒ අරත් කෙලින්ම variance එක හොයන්න තිබ්බොත් ඔයාලට අනිවාර්යෙන් expected value එක හොයන්න වෙනවා මුලින්. නැත්නම් variance එක හොයන්න බෑ. එතකොට ex වර්ගය කියන්නේ මොකක්ද එහෙනම්? මෙන්න මේ පදේ. දැන් ex දන්නවනේ අපි. ex වර්ගයන හොයාගන්න. ex වර්ගය කියන්නේ මොකක්ද? x වර්ගය වතාවක් fx x විසින් අනුකලනය කරනවා. මොකද්ද? ඒ ඉන්ටර්වල් එකේ අවම අගයත් උපරිම අගයත් අතර. අවම අගයේ බිඳුවයි උපරිම අගයේ 1යි අපි සැලකන ලද ඉන්ටර්වල් එකේ. එහෙනම් ඒ අතර තමයි අනුකලනය වෙන්න ඕනේ. එතකොට ඒ අතරතුර fx හැසිරෙනවා 2ක් x වෙයි. එතන ඔන්න ආදේශය දැම්මම 2ක් x ඝනය කියලා එනවා. 2ක් x ඝනය x විසින් අනුකලනය කරන්න ඕනේ බිඳුවත් එකත් අතර. ඉතින් නියත එළියට ගත්ත x ඝනය අනුකලනය කළාම එන්නේ x ගේ 4 වෙනි බලය බෙදීම 4. හරි. ඉතින් 4 වෙනියක් විදිහට නියත එළියට ගත්තාම එළිය 2 බෙදීම 4 භාගය වෙනවා. x4 දී මේ සීමාවේ උපරිම අගය ආදේශ කරනවා 1 1 4න් අඩු කරනවා අවම සීමාව ආදේශ කළේ කියන්නේ බිඳුව. කියන්නේ ඉහළ අගය ආදේශ කරලා ඒකෙන් අඩු කරනවා පහළ අගය ආදේශ කරනවා. ඒකට උතන එනවා භාගයයි කියලා. ඒ කියන්නේ ex වර්ගයේ භාගය. ඒකෙන් අඩු කරනවා ex වර්ගයේ භාගය. ඒකෙන් අඩු කරනවා ex ගේ වර්ගය. ඒ කියන්නේ කලින් ex එව්ව 3න් 2යි කියලා. එයාගේ වර්ගය. ඔහොම අඩු කරලා අපිට ගන්න පුළුවන් 18න් 1යි. variance එක යගේ 18න් 1. ඉතින් ඕනෑම තැනක variance එක යම් ක්‍රමවේදයකට හොයාගත්තේද standard deviation කියන්නේ මොකද්ද? එහි ධන වර්ග මූලය. discrete වලදීත් එහෙමයි. standard deviation කියන්නේ මොකද්ද? යම් විදිහකට variance එක හොයාගත්තට පස්සේ ඒකේ ධන වර්ග මූලය තමයි standard deviation එක කියන්නේ. එහෙනම් මෙතන variance එක කියුවා ඒකේ ධන වර්ග මූලය කියන්නේ 18න් එකේ ධන වර්ග මූලය 0.235.
එතකොට මේක නම් මේ වීඩියෝ එකේදී මම මේ කතා කළේ continuous probability distribution වල සිද්ධාන්ත. පොදුවේ general concept වලට අදාළ සිද්ධාන්ත. එහෙනම් මතක තියාගන්න මම නැවත සාරාංශගත කරලා කිව්වොත් එහෙම continuous මේ random variable එකකට අදාළව තියෙන probability density function කියලා එක. ඒක simple f වලින් දක්වන්නේ. ඒ වගේම තියෙනවා cumulative distribution function එකක් කියලා. ඒක capital F වලින් දක්වන්නේ. cumulative distribution function එකෙන් නිරූපණය කරන්නේ capital F වලින් නිරූපණය කරන්නේ probability. හරි. එතකොට probability density function එක නැත්නම් simple F ගේ මෙන්න මෙහෙම condition දෙකක් fulfill කරන්න ඕනේ continuous probability distribution එකක් valid වෙන්න නම්. හරිද? continuous probability distribution එක valid වෙන්න නම් එයාගේ PDF එක probability density function එක අනුබද්ධයෙන් මෙන්න මෙහෙම condition දෙකක් fulfill කරන්න ඕනේ. හරිද? ඒ සම්බන්ධයෙන් මම උදාහරණයක් සාකච්ඡා කරා. හරිද? ඊළඟට discrete වල වගේ නෙමේ continuous වල කිසියම් exact අගයකට probability එකක් හොයන්න බෑ. ඒ වෙනුවට කරන්න පුළුවන් අපිට ඊට කුඩා අවස්ථාවේ probability හොයන එක. හරිද? ඉතින් කුඩා අවස්ථාවේ probability ගන්න පුළුවන් අවම අගයේ ඉඳන් එම සලකන ලද අගය දක්වා density function PDF එක x විශයෙන් අනුකලනය කරනවා. ඒ කියන්නේ අවම අගයේ ඉඳන් සලකන ලද අගය දක්වා probability density function එකෙන් ආවරණය වන කලාපයේ වර්ගඵලයේ අගය තමයි ඒ probability ට සමාන. ඉතින් වර්ගඵලය අපි කැල්කියුලේට් කරන්නේ අනුකලනය හරහා. හරි. ඉතින් ඔන්නෝම distribution එක probabilities නිරූපණය කරන්නේ capital F හරහා නැත්නම් probabilities වල විචලනය අපි අඳුරගන්නේ cumulative distribution function එක හරහා. ඒක තමයි capital F වලින් දක්වන්නේ. හරි. ඒක විචලනය වෙන්නේ බිඳුවත් එකක් අතර. බිඳුවත් එකක් අතර තමයි මේ ප්‍රස්ථාරයේ විචලනය වෙන්නේ. ඊළඟට පොදුවේ expected value එක හොයන ක්‍රමවේදයක් කතා කළා. variance එක හොයන ක්‍රමවේදයක් කතා කළා. ඊළඟට standard deviation එක හොයන්නේ කොහොමද කියලා කතා කරා. ඉතින් මේ වීඩියෝ එක බලලා මේ උදාහරණ ෆලෝ කරලා ගත්ත සිද්ධාන්තමය දැනුම පාවිච්චි කරලා මේ පහලින් දීලා තියෙන එක්සර්සයිස් එක කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙනවා මේ එක්සර්සයිස් එකේ සොලියුෂන්ස් ඩිස්කස් කරන්න. එහෙනම් බොහොම ස්තුතියි මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා